හරි. අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රමණ චලිතය. මුලින්ම අපි බලමු කෝණයක් මනින්නේ මොකක්ද? ඒකේ කොහොමද අර්ථ දක්වන්නේ කියලා. කෝණ මයින්නේ අපි දන්නවනේ කෝණ මයින්න පුළුවන් රේඩියන් වලින් මයින්නවා, අංශක වලින් මයින්නවා. හැබැයි SI එකකේ වෙන්නේ රේඩියනේ. රේඩියනේ අපිට අර්ථ දක්වන්න පුළුවන්. අපි අරයට සමාන ඡාප දිගක් ගත්තොත්. අරය R නම් ඡාප දිගේ දිගක් R වෙනවා නම් අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණයට කියනවා රේඩියන් එකක කෝණයක් කියලා. අරයට සමාන ඡාප දිගක් මගින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණයට කියනවා රේඩියන් එකක කෝණයක් කියලා. එහෙනම් අපි ගත්තොත් අරයට සමාන තව ඡාප දිගක්. එතකොට ඒක මගින් ආපාතනය කරන කෝණයක් රේඩියන් එකයි. එතකොට සමස්ත කෝණය වෙන්නේ රේඩියන් 2යි. එහෙනම් යම්කිසි ඡාපයක ඡාපයේ දිගේ තියෙන අරයට සමාන කොටසක් නම් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය රේඩියන් 1යි. ඡාපයේ දිගේ අරයට සමාන කෑලි දෙකක් තියෙනවා නම් කෝණය රේඩියන් 2යි. ඔය විදිහට ගත්තාම අපි L කියන ඡාප දිගක් සැලකෙව්වොත් L කියන ඡාප දිගක් සැලකෙව්වොත් අර R වෙච්ච ඒ මුළු ඡාපය මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය රේඩියන් θ නම් θ ගන්න අපි මොකක්ද කරන්න ඕනේ? R කෑලි එකක් තියෙනවා නම් රේඩියන් 1යි, R කෑලි දෙකක් තියෙනවා නම් රේඩියන් 2යි. ඔය වගේ ඡාපයේ දිගේ R කෑලි 3ක් තියෙනවා නම් රේඩියන් 3යි. එහෙනම් අපිට තියෙන ඡාපයේ දිග L වෙනවා නම් මේ L මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය ගන්න L එකේ R කෑලි කීයක් තියෙනවද කියලා බැලුවා නම් හරි. එහෙනම් රේඩියන් θ කෝණය ගන්න පුළුවන් L බෙදීම R වලින්. එහෙනම් මේකෙන් අපිට සම්බන්ධයක් ගන්න පුළුවන් L සඳහා L සමානයි R θ කියලා. මෙතන L කියලා කියන්නේ පරිධිය දිගේ ගමන් කරපු දුර, R කියලා කියන්නේ අරය, θ කියලා කියන්නේ කෝණය රේඩියන් වලින්. ඊට පස්සේ අපි මෙතනදී අර්ථ දක්වනවා කෝණික ප්‍රවේගය කියන එක. අපි සාමාන්‍යයෙන් ප්‍රවේගයක් අර්ථ දක්වන්නේ ඒකීය කාලයකදී ලබන විස්ථාපනයේ විදිහට. කෝණික ප්‍රවේගයක් අර්ථ දක්වන්නේ. එතකොට මෙතනදී අපි කතා කරන්නේ භ්‍රමණයක් ගැන. ඒක නිසා කෝණික ප්‍රවේගය අපි අර්ථ දක්වනවා ඒකීය කාලයකදී සිදුවන භ්‍රමණයේ විදිහට. දැන් එතකොට අපි මේ පරිධිය දිගේ L දිගක් ගිහිලා තියෙනවා නම් භ්‍රමණය වෙච්ච කෝණය θ නම් L R θ සම්බන්ධ කරන සමීකරණය ඕක කියලා අපි දන්නවනේ. එහෙනම් මම මේකේ අපි කියපු විදිහට කෝණික ප්‍රවේගය අර්ථ දක්වන්න ගියොත් අපි කෝණික ප්‍රවේගයක් දක්වන්නේ සංකේතයේ විදිහට ඔමෙගා වලින්. අපි හිතමුකෝ θ කෝණයක් එකම කෝණික ප්‍රවේගයකින් t කාලයකදී θ කෝණයක් කරපුණා කියලා. t කාලයකදී එකම කෝණික ප්‍රවේගයකින් θ කෝණයක් කරපුණා නම් ඒ නියත කෝණික ප්‍රවේගය අපිට අර්ථ දක්වන්න පුළුවන්. t කාලයකදී නම් θ කෝණය කරකුණේ තප්පරයකදී නැත්නම් ඒකීය කාලයකදී භ්‍රමණය වෙන කෝණයනේ ඔමෙගා විදිහට අර්ථ දක්වන්නේ. නම් ඔමෙගා ගන්න නම් අපි θ බෙදන්න ඕනේ t වලින්. එතකොට කෝණික ප්‍රවේගයේ ඒකකය අපිට ගන්න පුළුවන්. θ මයින්නේ රේඩියන් වලින්. රේඩියන් අපි දක්වන්නේ RAD වලින්, කාලයමයින්නේ තප්පර වලින්. එහෙනම් කෝණික ප්‍රවේගයේ ඒකකය අපිට ගන්න පුළුවන් තප්පරයට රේඩියන් වලින්. තප්පරයට රේඩියන් වලින් තමයි කෝණික ප්‍රවේගයක් මනින්නේ. දැන් මෙන්න මෙතන අපි ඉස්සෙල්ලා ගොඩනගපු මෙන්න මේ සම්බන්ධයේ සමීකරණයේ දෙපැත්තමම t වලින් බෙදුවොත් බලන්නකෝ වෙන දේ. t වලින් බෙදුවොත් මෙතන එන්නේ L බෙදීම t. මෙතන L කියලා කියන්නේ විස්ථාපනයක් නෙමෙයි. අර පරිධිය දිගේ ගමන් කරපු දුරක්. ඒකට කවදාවත් අපිට විස්ථාපනය කියලා කියන්න බෑ. මොකද ගමන් කරන දිශාව මොහොතින් මොහොත වෙනස් වෙනවා. ගමන් කරන දිශාව මොහොතින් මොහොත වෙනස් වෙනවා නම් අපිට එතන විස්ථාපනයක් කියලා කතා කරන්න බෑ. මේ තියෙන්නේ පරිධිය දිගේ ගමන් කරපු දුර කාලෙන් බෙදලා. ඒ කියන්නේ මෙතනින් අපිට ඇවිල්ලා තියෙන්නේ අර දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය නැත්තම් වේගය. අර පරිධිය දිගේ ගමන් කරන ස්පර්ශකව ගමන් කරන වේගය සමානයි R වතාව මෙතනින් එන පදයට අපිට ඔමෙගා දාන්න පුළුවන්. එහෙනම් අපිට සම්බන්ධයක් ගන්න පුළුවන් V සමානයි R ඔමෙගා කියලා. V කියලා කියන්නේ එතකොට පරිධිය දිගේ ගමන් කරන වේගය නැත්තම් ස්පර්ශීය වේගය ගන්න පුළුවන් අරය වතාව කෝණික ප්‍රවේගය. දැන් අපි මේ පාඩමේදී ඊළඟ මම අර්ථ දක්වන්න යනවා
පද කීපයක් ඉස්සල්ලාම මම අර්ථ දක්වනවා ආවර්ත කාලය. ආවර්ත කාලය අපි ඒක දක්වන්නේ සංකේතයක් විදිහට t වලින්. ආවර්ත කාලය අපි අර්ථ දක්වනවා භ්‍රමණයක් සිදු වෙන්න. එක් වටයක් භ්‍රමණය වෙන්න ගත වන කාලය. එක් වටයක් භ්‍රමණය වෙන්න ගත වන කාලයට මම කියනවා ආවර්ත කාලය කියලා. right. දැන් අපි මෙහෙම ගත්ත ආවර්ත කාලයට දැන් ප්‍රකාශනයක් ගොඩනගන්න යන්නේ. දැන් හිතන්න S විස්ථාපනයක් නියත වේගයකින් v නියත වේගයකින් ගමන් කරන්න t කාලයක් ගත වුණා නම් අපිට වේගය ලියන්න පුළුවන් S විදීම t කියලා. right. දැන් ආවර්ත කාලය කියලා කිව්වේ එක වටයක් භ්‍රමණය වෙන්න ගත වන කාලයට. දැන් එක වටයක් භ්‍රමණය වෙන අවස්ථාව සැලකුවොත් ලක්ෂයක ඉඳලා එක වටයක් භ්‍රමණය වෙන අවස්ථාව මම සලකනවා. එතකොට මේ සමස්ත කෝණය භ්‍රමණය වෙච්ච සමස්ත කෝණය ලක්ෂයක් වටා සම්පූර්ණ වෘත්තයක් ගමන් කරනකොට භ්‍රමණය වන කෝණයට සමානයි. ඒ කියන්නේ 2.5. මේ වෙලාවේදී එක වටයක් භ්‍රමණය වෙන අවස්ථාවක් සැලකපුවාම මේ වෙලාවේදී භ්‍රමණය වෙච්ච සමස්ත කෝණය වෙන්නේ 2.5 රේඩියන් වලින් 2.5. ඒ සඳහා ගත වෙච්ච කාලයටනේ අපි කියන්නේ ආවර්ත කාලය කියලා. t කියලා කියන්නේ. එහෙනම් මේ වගේම කෝණික ප්‍රවේගය ගන්න පුළුවන්නේ භ්‍රමණය වෙච්ච කෝණය බෙදීමේ සඳහා ගත වෙන කාලය. මේ සමීකරණය අපි ආදේශ කරොත් ඔමෙගා ගන්න පුළුවන් මේ අවස්ථාව සලකලා මේක ආදේශ කරොත් ඔමෙගා සමාන වෙනවා තීටා විදියට දාන්න ඕනේ 2.5 බෙදීම t විදියට දාන්න ඕනේ ආවර්ත කාලය. දැන් මේකෙන් අපිට සම්බන්ධයක් ගොඩනගන්න පුළුවන් ආවර්ත කාලය සඳහා t උක්ත කරොත් හරස් ගුණිතය දාලා 2.5 බෙදීම ඔමෙගා කියලා එනවා. එහෙනම් අපිට භ්‍රමණ චලිතයේ හමු වෙන පළවෙනි සමීකරණය අපි කොට දෙවෙනි සමීකරණය අපි කොට ලැබුවා t සමානයි 2.5 බෙදීම ඔමෙගා කියලා. ඊළඟට මම ඒකට ආවර්ත කාලය ගන්න නම් 2.5 බෙදන්න ඕනේ දීලා තියෙන නියත කෝණික ප්‍රවේගය. ඊළඟට අපි අර්ථ දක්වනවා සංඛ්‍යාතය කියන පදය. භ්‍රමණ චලිතයේ ඊළඟට එන පදය සංඛ්‍යාතය මම අර්ථ දක්වනවා. සංඛ්‍යාතය අපි දක්වන්නේ f වලින්. සංඛ්‍යාතය අපි අර්ථ දක්වනවා ඒකීය කාලයකදී භ්‍රමණය වෙන වට ගණන විදිහට. නැත්තම් තත්පරයකදී කැරකෙන වට ගණනට කියනවා අපි සංඛ්‍යාතය කියලා. එතකොට ඒකට ප්‍රකාශනයක් ගන්න මම මෙහෙම දෙයක් කරනවා. තත්පරයකදී භ්‍රමණය වෙන වට ගණනටනේ සංඛ්‍යාතය කියලා කියන්නේ. එක වටයක් භ්‍රමණය වෙන්න ගත වෙන කාලය ආවර්ත කාලයනේ. එහෙනම් තත්පරය එක වටයක් යන්න ගත වෙන කාලයෙන් බෙදුවොත් තත්පරයකදී යන වට ගණනට සංඛ්‍යාතය කියලා කිව්වේ. එහෙනම් තත්පරය එක වටයක් යන්න ගත වෙන කාලයෙන් බෙදුවොත් එන්න ඕනේ සංඛ්‍යාතය. එහෙනම් සංඛ්‍යාතය සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන් ආවර්ත කාලයේ පරස්පරයට සමානයි කියලා. මේක පොඩ්ඩක් හරස් ගුණ කරොත් ආවර්ත කාලය සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන් අපිට සංඛ්‍යාතයේ පරස්පරයට සමානයි කියලා. ඉස්සෙල්ලා අපි ආවර්ත කාලයේ ප්‍රකාශනයක් ගත්තනේ 2.5 බෙදීම ඔමෙගා කියලා. මෙතනදී කක් තියෙන ආවර්ත කාලයමයි මෙතනක් තියෙන්නේ. එහෙනම් මේ සම්බන්ධතා දෙකේ වම් පැති සමාන නිසා දකුණු පැති දෙකක් සමාන කරන්න පුළුවන්. එතකොට අපිට එනවා 2.5 බෙදීම ඔමෙගා සමානයි 1 බෙදීම f කියලා. මේකෙන් මම ඔමෙගා උක්ත කරොත් අපිට එන්නේ 2.5 f කියලා. එහෙනම් මෙතනින් තව සමීකරණයක් භ්‍රමණ චලිතයේදී ගණන් හදලා යොමන වෙන ගොඩනගා ගන්න පුළුවන් වුණා. දැන් සංඛ්‍යාතයේ මනින්නේ මොනවද? ආවර්ත කාලයමයි ඉන්නේ නම් තත්පරවල. සංඛ්‍යාතය කියලා කියන්නේ ආවර්ත කාලයේ පරස්පරය නිසා සංඛ්‍යාතයමයි ඉන්නේ තත්පරයේ පරස්පරයෙන්. ඒ කියන්නේ සංඛ්‍යාතයේ ඒකකය වෙන්නේ තත්පරයට. මේකටම තමයි අපි කියන්නේ හර්ට්ස් කියලා. එතකොට සංඛ්‍යාතයමයි ඉන්න පුළුවන් තත්පරයට එහෙම නැත්නම් හර්ට්ස් වලින්. අපි උදාහරණයක් හදමුකෝ මේ අපි ගොඩනගපු සම්බන්ධතා පාවිච්චි කරලා අපි මෙතනට වෙනවා. මේ පාඩමේ තියෙන විශේෂම කාරණය තමයි මේ පාඩම එච්චර අමාරු නෑ. බොහොම ලේසි. හැබැයි සමීකරණ ගොඩක් තියෙනවා. සමීකරණ විශාල සංඛ්‍යාවක් තියෙනවා පාඩමත් එක්ක සම්බන්ධ වෙලා. ඒක නිසා මේ සමීකරණ හරි තේරුමක් ඇතිව දැනගත්තාම දෙන ගාන බොහොම ලේසියෙන් හදන්න පුළුවන්. අපි ඉගෙනගත්ත මේ වෙනකල් ඉගෙනගත්ත සමීකරණ ටික චුට්ටක් මම පැත්තකින් ලියනවා. v සමානයි r ඔමෙගා ඉස්සල්ලාම අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ t සමානයි
2යි5 බෙදීම ඔමෙගා කියලා සමීකරණයක් ඉගෙන ගත්තා. t සමානයි එකට f කියලා සමීකරණයක් ඉගෙන ගත්තා. ඔමෙගා සමානයි 2යි5 f කියලා සමීකරණයකුත් ඉගෙන ගත්තා. මේ සමීකරණ ටික පාවිච්චි කරලා අපි ගැටලුවක් හදන්න යනවා. right. ඉස්සලාම අපි හිතමුකෝ මෙහෙම. අපිට දීලා තියෙනවා යම්කිසි වස්තුවක් මිනිත්තුවකට පරිභ්‍රමණ 300ක ශීඝ්‍රතාවයකින් කැරකෙනවා කියලා. හිතන්නකෝ තැටියක් සිලින්ඩරාකාර තැටියක් මිනිත්තුවකට පරිභ්‍රමණ මිනිත්තුවකට වට 300ක ශීඝ්‍රතාවයකින් මිනිත් RPM 300ක් දීලා තියෙනවා මේක කැරකෙන ශීඝ්‍රතාවය. අපෙන් අහලා තියෙනවා මෙයාගේ කේන්ද්‍රයේ ඉඳලා සෙන්ටිමීටර 20ක් දුරින් මේ තැටියේ කේන්ද්‍රයේ ඉඳලා සෙන්ටිමීටර 20ක් දුරින් පිහිටන ලක්ෂයක ස්පර්ශීය වේගය මේ ලක්ෂය කැරකෙන ස්පර්ශීය වේගය කොච්චරද කියලා හොයන්න. දැන් අපිට v හොයන්න නම් මේ සමීකරණات එක්ක බලපුවාම v හොයන්න නම් අපිට සමීකරණයක් තියෙනවා v සමානයි r ඔමෙගා කියලා. එතකොට මෙයා කැරකෙන වෘත්තය මෙහෙම ගමන් කරනකොට මෙයා කැරකෙන වෘත්තය ආරය සෙන්ටිමීටර 20යි කියලා පේනවා. ඒක නිසා r දන්නවා. එහෙනම් v එක හොයන්න නම් මේ සමීකරණයෙන් ඔමෙගා එක දැනගෙන ඉන්න ඕනේ. හැබැයි අපිට ඔමෙගා එකක් දීලා නැහැ. අපිට දීලා තියෙන්නේ මිනිත්තුවකට කැරකෙන වට ගණන. මේකෙන් අපිට පුළුවන් තප්පරයකදී කැරකෙන වට ගණන කීයද කියලා හොයාගන්න. ඒ කියන්නේ අපිට හොයන්න පුළුවන් මේ තැටියේ කැරකෙන සංඛ්‍යාතය. සංඛ්‍යාතය දන්න නිසා අපිට මේ සමීකරණය පාවිච්චි කරලා කෝණික ප්‍රවේගය හොයාගන්න පුළුවන්. එහෙනම් කෝණික ප්‍රවේගය මේ සමීකරණය පාවිච්චි කරලා හොයලා ඒක මේකේ ආදේශ කරපුවාම අපිට මේ ලක්ෂය ගමන් කරන ස්පර්ශීය වේගය හොයාගන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලාම මේ සමීකරණය ආදේශ කරනවා. මේ සමීකරණය ආදේශ කරන්නේ f එක දැනගෙන ඉන්න ඕනේ. මිනිත්තුවකට කැරකෙන වට ගණනයි අපිට දීලා තියෙන්නේ. එහෙනම් සංඛ්‍යාතය හොයන්න පුළුවන්. 300 කියලා කියන්නේ මිනිත්තුවකට කැරකෙන වට ගණන. එහෙනම් තප්පරයකදී කැරකෙන වට ගණන හොයන්න මේක 60න් බෙදන්න ඕනේ. එතකොට ඉන්නේ 5යි කියලා. සංඛ්‍යාතය එතකොට 5යි. නැත්නම් තප්පරයකට වට 5ක ශීඝ්‍රතාවකින් තමයි මේ තැටිය කැරකෙන්නේ. එහෙනම් සංඛ්‍යාතය දන්න නිසා කෝණික ප්‍රවේගය හොයන්න 2යි5 f වලින් f වෙනුවට දාන්න පුළුවන් 2යි5 f වෙනුවට 5 දාන්න පුළුවන්. ඒතකොට එන්නේ ඔමෙගා සඳහා 10යි5 කියලා. ඒකකය තප්පරයට රේඩියන. ඔමෙගා දන්න නිසා ඒ අගේ මේක ආදේශ කරපුවාම v එක හොයන්න පුළුවන්. v සමානයි r ඔමෙගා. r වෙන්නේ සෙන්ටිමීටර 20. අපි දන්නවා SI ඒකක වලින් සමීකරණයක ආදේශ කරන්න ඕනේ. ඒක නිසා 20 cm බෙදලා මීටර කරලායි සමීකරණය ආදේශ කරන්නේ. ඒතකොට ඔමෙගා වෙනුවට අපි දන්න අගේ දාගත්ත 10යි5. අන්තිමට සුළු කරමු 5 වලට ආදේශ කරලා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපිලා යනවා. එතකොට v වලට එන්නේ 2යි5 කියලා. 5 වලගේ ආසන්නව අපි දන්නවා 3.14යි කියලා. එහෙනම් 2 වැඩි කිරීම 3.14 තමයි v වලට එන්නේ. නැත්තම් 6.28ක වේගයක් තමයි මේ අංශුවට ස්පර්ශීයව තියෙන්නේ. right. අපි බලමු ඊළඟ කොටසට. දැන් අපි දන්නවා මෙහෙම දෙයක්. යම්කිසි වස්තුවක රේඛීය චලිතය වෙනස් කරන්න නම් ඒ වස්තුව මත අසමතුලිත බාහිර බලයක් යෙදෙන්න ඕන. යම්කිසි වස්තුවක රේඛීය චලිතය වෙනස් කරන්න අසමතුලිත බාහිර බලයක් යෙදෙන්න ඕන. ඒ කියන්නේ මේ වස්තුව ගත්තාම ඒ වස්තුව තමන්ගේ රේඛීය චලිත ස්වභාවය වෙනස් කරන්න අකමැති. ඒක තීරණය කරන සාධකයේ උනේ ස්කන්ධය. ඒක අපි කලින් වීඩියෝ එකකදී කතා කරා. එතකොට වස්තුවක් මත රේඛීය චලිතය වෙනස් කරන්න යොදන්න ඕන රාශිය භෞතික රාශිය වෙන්නේ බලය. හැම වස්තුවක්ම තමන්ගේ චලිත ස්වභාවය වෙනස් කරන්න කැමති නෑ. ඒකට ඒ ගති ගුණයට කිව්වා අපි අවස්ථිතිය. ඒක තීරණය කරන සාධකයේ උනේ එයාගේ ස්කන්ධය. යම්කිසි ආකාරයෙන් සංප්‍රයුක්ත F බලයක් යෙදුවොත් මේ වස්තුව චලනය වෙන්නේ ත්වරණයකින්. එහෙනම් මෙතන තියෙන මේ රාශීන් තුන එකට ගලපවලා අපි සමීකරණයක් ගොඩනගා ගත්තා. F සමානයි ma කියලා. දැන් මේ විදිහටම සංසන්දනාත්මකව භ්‍රමණ චලිතයක් ගැන හිතුවොත්, කියන්නේ යම්කිසි වස්තුවක් අපි හිතමුකෝ මෙන්න මේ ලක්ෂ්‍ය වටා භ්‍රමණය වෙන්න පුළුවන් විදිහට සම්බන්ධ කරලා තියෙනවා කියලා. එහෙනම් මේ වස්තුව භ්‍රමණය කරන්න අවශ්‍ය වන සාධකය ගැන හිතුවොත් මේක භ්‍රමණය කරන්න අවශ්‍ය වන සාධකය වෙන්නේ බලය කියන එකම නෙමෙයි. බලයක් තිබුණා කියලා
අපිට වස්තුවක් භ්‍රමණය කරන්න බෑ. හිතන්නකෝ මේ වස්තුව මෙහෙම සම්බන්ධ කරලා මෙතනින් කැරගෙන්න පුළුවන් විදිහට මම බලය යොදලා තියනවා කියලා හිතන්නකෝ. මේ භ්‍රමණයට ඉඩ සලස්සලා තියෙන ලක්ෂ්‍ය හරහා යන විදිහට. එතකොට මේ වස්තුව කැරකෙන්නේ නෑ. බලයක් තිබ්බා. හැබැයි භ්‍රමණයක් වෙන්නේ නෑ. හැබැයි මම මේ බලයම මෙහෙන් යෙදුවොත් මේක කැරකෙනවා. ඉස්සෙල්ලා මෙතනින් බලය යොදලා නැති වෙච්ච මෙතනින් බලය යොදලා ලැබිච්ච දේ වෙන්නේ මේ ලක්ෂ්‍ය වටා ගූර්ණය. මේ බලයේදී මේ ලක්ෂ්‍ය වටා ගූර්ණයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ ලක්ෂ්‍ය වටා මේ බලයෙන් ගූර්ණයක් ඇති වෙනවා. එහෙනම් භ්‍රමණයක් යම්කිසි වස්තුවකට ලබා දෙන්න නම් අවශ්‍ය වෙන බාහිර සාධකය වෙන්නේ ගූර්ණයක්. නැත්තම් ව්‍යාවර්තයක්. ටෝ එකක් දුන්නොත් තමයි වස්තුවක් අපිට කරකවන්න පුළුවන් වෙන්නේ. භ්‍රමණ චලිතයකට අවශ්‍ය වෙන සාධකය රේඛීය චලිතයේ චලිත ස්වභාවය වෙනස් කරන්න අවශ්‍ය වෙන සාධකයේ බලය වුණා වගේ භ්‍රමණ චලිතයේ වෙනස් කරන්න අවශ්‍ය වෙන සාධකයේ වෙන්නේ ව්‍යාවර්තය නැත්තම් ගූර්ණය. දැන් රේඛීය චලිතයේදී යම්කිසි වස්තුවක් තමන්ගේ රේඛීය චලිතය වෙනස් කරන්න අකමැත්තක් දක්වනවා වගේම භ්‍රමණ චලිතයේදී වස්තුවක් භ්‍රමණ චලිතය වෙනස් කරන්නත් අකමැත්තක් දක්වනවා. ඒක තීරණය කරන්නේ රේඛීය චලිතයේදී අපි ඒ ගති ගුණයට කිව්වා අවස්ථිතිය කියලා. භ්‍රමණ චලිතයේදී අපි ඒකට කියනවා අවස්ථිති ගූර්ණය කියලා. ඒක අපි දක්වන්නේ I වලින්. ඒ කියන්නේ රේඛීය චලිතයේ ස්කන්ධයට සමමිතිකව එක වගේ තියෙන භ්‍රමණ චලිතයේ රාශියට තමයි අපි කියන්නේ අවස්ථිති ගූර්ණය කියලා. ඒකේ නෑනේ අපි තව චුට්ටකින් බලමු. අවස්ථිති ගූර්ණය. එහෙනම් යම්කිසි වස්තුවක් මත රේඛීය චලිතයේදී අසමතුලිත බාහිර බලයක් එදෙද්දී ඒ වස්තුව චලනය වෙන්නේ රේඛීය ත්වරණයකින් නම් ඒ වගේ අසමතුලිත බාහිර ව්‍යාවර්තයක් යම්කිසි වස්තුවක් මත එදෙද්දී මෙයා කැරකෙන්නේ කෝණික ත්වරණයකින්. කෝණික ත්වරණය අපිට අර්ථ දක්වන්න පුළුවන්. කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ විදිහට හරියට රේඛීය ත්වරණය වගේම කෝණික ත්වරණයත් අපිට අර්ථ දක්වන්න පුළුවන්. කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවයේ විදිහට ඒක අපි දක්වන්නේ ඇල්ෆා වලින්. කෝණික ත්වරණයක් අපි දක්වන්නේ ඇල්ෆා වලින්. දැන් මෙතනදිත් අපි රාශීන් තුනක් ගැන කතා කරා. භ්‍රමණ චලිතයක් වෙනස් කරන්න අවශ්‍ය වන සාධකයට භ්‍රමණ චලිතය වෙනස් කරන්න දක්වන අකමැත්ත නිරූපණය කරන රාශිය අවස්ථිති ගූර්ණය සහ භ්‍රමණ චලිතය යෙදෙන කෝණික ත්වරණය ඇල්ෆා කියන මේ රාශීන් තුන හරියට රේඛීය චලිතයේ මේ රාශීන් තුනට සමමිතිකයි. ඒක නිසා භ්‍රමණ චලිතයේදී අපිට මේ රාශීන් තුන අතර සම්බන්ධයකුත් ගොඩනගන්න පුළුවන්. F වෙනුවට ඒකේ දාන්න වෙන්නේ ටෝ, M වෙනුවට තියෙන්නේ I, A වෙනුවට තියෙන්නේ ඇල්ෆා. එහෙනම් භ්‍රමණ චලිතය සඳහා අපිට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ටෝ කියලා කියන්නේ ව්‍යාවර්තීය වස්තුව මත යෙදෙන ලක්ෂ්‍ය අපි භ්‍රමණ ලක්ෂ්‍ය වටා තියෙන ව්‍යාවර්තයට කියලා කියන්නේ අවස්ථිති ගූර්ණය කියලා කියන්නේ භ්‍රමණ අක්ෂය වටා වස්තුවේ අවස්ථිති ගූර්ණය ඇල්ෆා කියලා කියන්නේ භ්‍රමණ කෝණික ත්වරණය. right. දැන් ගණන් හදනකොට අපිට උවමනා වෙනවා වස්තුන් වල අවස්ථිති ගූර්ණය හොයන්න. අපි වස්තුන් අපිට ගානේ දීලා තියෙන්න පුළුවන් අවස්ථිති ගූර්ණය මේක කියලා. එහෙම නැත්තම් ගානේ දීලා නැත්තම් වස්තුන් පහක් තියෙනවා. ඒ වස්තුන් පහේ අවස්ථිති ගූර්ණ හොයන්න සූත්‍රات අපි දැනගන්න ඕන. අපි ඒවා මුලින්ම බලමු. ඉස්සල්ලාම අපි සම්බන්ධය ගොඩනගාගත්ත භ්‍රමණ චලිතයේදී දාන්න පුළුවන් ටෝ සමානයි I ඇල්ෆා. I කියලා කියන්නේ අවස්ථිති ගූර්ණය. භ්‍රමණයට තියෙන අකමැත්ත නිරූපණය කරන රාශිය. right. දැන් අපි දැනගන්න ඕනේ වස්තුන් කීපයක අවස්ථිති ගූර්ණ. මුලින්ම අපි කතා කරනවා ඒකාකාර දණ්ඩක කෙළවරින් යන අක්ෂයක් වටා. කෙළවරින් යන අක්ෂයක් වටා අවස්ථිති ගූර්ණ. දැන් භ්‍රමණයට මේ දණ්ඩ ඒකාකාර දණ්ඩ ඉඩ සලස්වල තියෙන කෙළවලින් තියෙන අක්ෂයක් වටා නම් මේ දණ්ඩේ දිග L වෙනවා නම් දණ්ඩේ ස්කන්ධය M වෙනවා නම් අපිට මෙයාගේ අවස්ථිති ගූර්ණය ලියන්න පුළුවන්. මේ ප්‍රකාශන ගොඩනගන්න දැනගන්න මොනාවක් නැහැ. ඔයගොල්ලෝ හැබැයි මේ ප්‍රකාශන මතක තියාගන්න ඕනේ. මේකෙදි එක ලියන්න පුළුවන් 3න් 1යි ml වර්ගය කියලා. අවස්ථිති ගූර්ණය ඒකාකාර දණ්ඩක කෙළවරින් යන අක්ෂයක් වටා නම් 3න් 1යි ml වර්ගය. ඊට පස්සේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඒකාකාර දණ්ඩක යාගේ ස්කන්ධය වෙනවා නම් දිග L වෙනවා නම් මැදින් යන අක්ෂයක් වටා භ්‍රමණයේ ඉඩ සලස්වල තියෙන්නේ දණ්ඩේ මැදින් යන අක්ෂයක් වටා නම් අවස්ථිති ගූර්ණය ලියන්න පුළුවන් 12න් 1යි ml වර්ගය කියලා. ඔයගලන්ගේ
ගුරුවත් පොතේ මේක දීලා තියෙන භාගයයි කියලා මේ එක වැදිලා නැහැ. ඇත්තට මෙතන වැරද්දක් වෙලා තියෙන්නේ. මෙතන එක වැදිලා නැහැ. ඒක නිසා ඒකේ දාලා තියෙන භාගයක් ml වර්ගය කියලා අවශ්‍ය ගූර්ණය මෙහාට වඩා මෙහාගේ අඩු වෙන්න ඕන. ඒකටත් හේතුවක් තියෙනවා මේ අපි ඒක පස්සේ කතා කරමු. දැන් අවශ්‍ය ගුණේ මේකේ අවශ්‍ය ගුණේ තුනෙන් එකක් වෙලා මේකේ අවශ්‍ය ගුණේ භාගයක් වෙන්න බෑ. මේක අනිවාර්යයෙන්ම 12න් ml වර්ගය වෙන්න ඕනේ. මේකෙන් මේක බොහොම ලේසියෙන් ඔප්පු කරන්නත් පුළුවන්. right. ඊළඟට අපි දැනගන්න ඕනේ ඒකාකාර සිලින්ඩරාකාර වස්තුවක ඝන ඒකාකාර සිලින්ඩරාකාර වස්තුවක අරය R වෙනවා නම් එයාගේ ස්කන්ධයෙන් වෙනවා නම් අවශ්‍ය ගුණේ ලියන්න පුළුවන් භාගයයි mr වර්ගය. මේ දේවල් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඊට අමතරව තව වස්තුන් දෙකක අවශ්‍ය ගුණ හොයන සූත්‍ර දැනගන්න ඕනේ. මේ ටිකට අමතරව ඔයගොල්ලෝ මේවා ලියා ගන්න පෝස්ට් කර වීඩියෝ එක. right. මේක ඊට පස්සේ අපි දැනගන්න ඕනේ වලල්ලක ස්කන්ධයෙන් නම් අරය R නම් වලල්ලක අවශ්‍ය ගුණය දැනගන්න ඕනේ ප්‍රකාශනයේ I ලියන්න පුළුවන් mr වර්ගය කියලා. ඒකාකාර වලල්ලක කේන්ද්‍රය හරහා යන අක්ෂයක් වට අවශ්‍ය ගුණේ mr වර්ගය කියලා ලියන්න පුළුවන්. ඊට අමතරව දැනගන්න ඕනේ එක වස්තුවක් ඒකාකාර ඝන ගෝලයක m ස්කන්ධයේ තියෙන අරය R වෙච්ච ඒකාකාර ඝන ගෝලයක අවශ්‍ය ගුණේ ලියන්න පුළුවන් 5න් 2යි mr වර්ගය කියලා. එතකොට ඕගොල්ලෝ මේ යගයන් මේ සමීකරණ පාවිච්චි කරලා අවශ්‍ය ගුණ හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි මේවා පාවිච්චි කරලා ගානක් හදමු. මෙන්න මෙහෙම. බලන්නකෝ. ඒකාකාර දණ්ඩක් තියෙනවා. උදාහරණයක් බලමු. අපි සලකනවා ඒකාකාර දණ්ඩක් කිලෝග්‍රෑම් 3ක ස්කන්ධයක් තියෙන මීටර 2ක දිගක් තියෙන. භ්‍රමණයට ඉද සලසලා තියෙන මේ දණ්ඩේ මේ කෙළවරින් යන අක්ෂයක් කරහා ඒ වගේම මේ කෙළවරින් බලයක් යොදලා තියෙනවා නිව්ටන් 100ක. අපෙන් අහන්නේ මේ දණ්ඩ භ්‍රමණය වන කෝණික ත්වරණය හොයන්න කියලා. දැන් කෝණික ත්වරණය හොයන්න අපිට ඇල්ෆා හොයන්න තියෙන්නේ. ඇල්ෆා හොයන්න සමීකරණයක් තියෙන τ සමානයි i ඇල්ෆා කියලා. මේ සමීකරණය විතරනේ අපි කතා කරන්නේ ඇල්ෆා ගැන. ඇල්ෆා හොයන්න. දැන් එතකොට මේකේ ඇල්ෆා පදය හොයන්න නම් අපි සමීකරණය පාවිච්චි කරලා ඇල්ෆා හොයන්න නම් මේකත් දැනගන්න ඕනේ මේකත් දැනගන්න ඕනේ. τ වලගයක් දැනගන්න ඕනේ i වලගයක් දැනගත්තොත් අපිට ඇල්ෆා හොයන්න පුළුවන්. එහෙනම් මුලින්ම අපි යනවා ඇල්ෆා වලගය හොයන්න. මේ i වලගය හොයන්න. අවශ්‍ය ගුණේ අගය හොයන්න. මේකෙදි වස්තුව දීලා තියෙන්නේ ඒකාකාර දණ්ඩක් භ්‍රමණයට ඉද සලසලා තියෙන කෙළවරින් යන අක්ෂයක් වටා නිසා අවශ්‍ය ගුණය හොයන්න දාන්න වෙන්නේ 3න් 1යි ml වර්ගය කියන සූත්‍රය. මේකේ ආදේශ කරොත් 3න් 1යි m වෙන්නේ ස්කන්ධයේ 3යි l වෙන්නේ දිග 2 දෙකේ වර්ගය තමයි අවශ්‍ය ගුණයට එන්නේ. ඒතර අවශ්‍ය ගුණය අගේ එනවා මේකයි කැපිලා ගිහිලා 4යි. බලන්නකො චුට්ටක් ඒකකේ ගැන අවශ්‍ය ගුණයමයි ඒකකේ මේ ප්‍රකාශන වලින් ගොඩනගන්න පුළුවන්. m කියලා කියන්නේ ස්කන්ධයක් ඒකමයි කිලෝග්‍රෑම් වලින්, l කියලා කියන්නේ දුරක් ඒකේ වර්ගය නැත්තම් වර්ග මීටර කිලෝග්‍රෑම් වලින් තමයි අවශ්‍ය ගුණය එන්නේ. දැන් අපි අවශ්‍ය ගුණය හොයාගත්තා. එහෙනම් මේ සමීකරණය දැන් අපි ආදේශ කරනවා. τ විදිහට දාන්න ඕනේ භ්‍රමණාක්ෂය වටා දීලා තියෙන බල වලින් ඇති කරන සමස්ත ගුණය. මේකෙදි බල එකයි තියෙන්නේ. ඒක නිසා අපි τ විදිහට දාන්න ඕනේ මේ බලයෙන් ඇති කරන ගුණය. ඒ කියන්නේ 100 වැඩි කිරීම ලම්බක දුර 2. අයි අපි හොයාගත්ත 4 τ විදිහට දාන්න ඕනේ බලයක ගුණය ලියන්න අපි දන්නවනේ බලය වැඩි කරන්න ඕනේ ලම්බක දුරෙන්. භ්‍රමණයට ඉඩ සලසලා තියෙන අක්ෂයේ නැත්නම් ලක්ෂයේ සිට තියෙන ලම්බක දුරෙන් තමයි බලය වැඩි කරන්න ඕනේ. අයි වලගය 4යි අපි හොයාගත්තා. ඒකෙන් අපිට ඇල්ෆා වලගය හොයන්න පුළුවන් 50යි කියලා. මොකක්ද ඒකකය? ඇල්ෆා කියලා කියන්නේ කෝණික ත්වරණය, කෝණික ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ඒකකය තප්පර වර්ගයට රේඩියන්. තප්පර වර්ගයට රේඩියන් වලින් තමයි අපි ඇල්ෆා මයින්නේ. දැන් අපි බලමු තව උදාහරණයක් මීට වඩා චුට්ටක් විතර වෙනස් වෙන. හිතන්නකෝ අපිට දීලා තියෙනවා ඒකාකාර දණ්ඩක්. ඒකට හැබැයි භ්‍රමණයට ඉඳ සලසලා තියෙන්නේ මැදින් යන අක්ෂයක් වටා. මේ දණ්ඩේ දිග මීටර 3යි ස්කන්ධයේ කිලෝග්‍රෑම් 6යි කියලා හිතන්නකෝ. මම මෙතනින් බලයක් යොදනවා දණ්ඩේ නිව්ටන් 50ක. මෙතනින් බලයක් යොදලා තියෙනවා නිව්ටන් 10ක. අපෙන් අහනවා මේ වස්තුව මේ ලක්ෂ්‍ය වටා භ්‍රමණයට ඉඳ සලසලා තිබ්බම වස්තුව භ්‍රමණය වෙන කෝණික ත්වරණය.
ඉතින් ටෝ සමානයි I alpha වලමයි ආදේශ කරන්න වෙන්නේ ගාන හදන්න. එහෙනම් මුලින්ම අපි I වලාගේ හොයලා මේ සමීකරණය ආදේශ කරලා alpha වලාගේ හොයන්නයි යන්නේ. එහෙනම් මුලින්ම අපි I වලාගේ හොයන්න දාන්න ඕන සමීකරණය ගැන හිතන්න ඕනේ. භ්‍රමණයේ මේ අපි සලකන වස්තුව ඒකාකාර දණ්ඩක් භ්‍රමණයට ඉඳ සලස්සලා තියෙන්නේ මැදින් යන අක්ෂයක් වටා. ඒක නිසා අවශ්‍ය දිගූර්ණයට දාන්න ඕනේ 12න් 1යි ml වර්ගය කියන සූත්‍රය. මේකේ ආදේශ කරොත් 12න් 1යි m වෙන්නේ මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 6යි l වෙන්නේ දුර 3යි. 3 වර්ගය. ඒ කියන්නේ 3 වර්ගී ධර්ම. දැන් එතකොට මේකෙන් අවශ්‍ය දිගූර්ණයේ අගේ ලේසියෙන්ම ගන්න පුළුවන්. මේක 6න් කැපිලා යනවා 2යි 9 බෙදීම 2 තමයි අවශ්‍ය දිගූර්ණය. ඒකකේ එතකොට කිලෝග්‍රෑම් වර්ග මීටර. දැන් අවශ්‍ය දිගූර්ණය හොයාගත්තට පස්සේ මේ සමීකරණය ආදේශ කරොත් අපිට alpha හොයාගන්න පුළුවන්. දැන් මෙතන ටෝ විදියට මොකක්ද දාන්න ඕනේ? ඉස්සලා ගන්නවා වගේ නෙමෙයි මේ ගහනේදී බල දෙකක් යෙදෙනවා. භ්‍රමණයට ඉඩ සලසලා තියෙන මේ අක්ෂය වටා මේ බලයෙන් වස්තුව භ්‍රමණය වෙන්න පෙළඹෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මෙයාගේ ගූර්ණය තියෙන්නේ ඔරලෝසුවට පෙරදින පැත්ත නැත්නම් දක්ෂිණාවෘතව. මෙයාගේ ගූර්ණය තියෙන්නේ දක්ෂිණාවෘතව. ඒක නිසා අපි ටෝ විදියට දාන්න ඕනේ. මේ බලයෙන් ඇති කරන ගූර්ණය මේ බලයෙන් ඇති කරන ගූර්ණය එකතුව. එකම පැත්තට ගූර්ණ ඇති වෙන නිසා. එහෙනම් මේ සමීකරණය ආදේශ කරොත් ටෝ විදියට දාන්න ඕනේ 50 වැඩි කිරීම. ලම්බක දුර වෙන්නේ මේ භ්‍රමණයේ අක්ෂයේ ඉඳන් තියෙන ලම්බක දුර මේ දුර. ඒ කියන්නේ 3 බෙදීම 2. ධන මෙයාගේ ගූර්ණය ලියන්න පුළුවන් 10 වැඩි කිරීමේ 3 බෙදීම 2 සමානයි I වෙන්නේ 9 බෙදීම 2යි alpha. alpha එකයි හොයන්න තියෙන්නේ. දැන් බොහොම ලේසියෙන් අපිට පේනවා මේ 2යි මේ 2යි කැපිලා යනවා සමීකරණේ හැම තැනකම දෙකේ ඉලක්කම තියෙන නිසා මම මේක මතනවා. එතකොට අපිට ඇවිල්ලා තියෙනවා මෙතන C 50 වැඩි කිරීම 3 කියලා කියන්නේ 150 ධන 30 සමානයි 9යි alpha කියලා. ඒක සුළු කරපුවාම මෙතනින් 180 සමානයි 9යි alpha. alpha වලා දෙනවා 20යි කියලා. ඒකකය තප්පර වර්ගයට රේඩියන. දැන් ඔය අපි ගොඩනගපු සූත්‍ර දිහා බලපුවාම අපිට ආපු සමීකරණ දිහා බලපුවාම අපිට ආවේ අවශ්‍ය ගුණය සඳහා 3න් 1යි ml වර්ගය නැත්තම් 12න් 1යි ml වර්ගය නැත්තම් 7 මේ භාගය mr වර්ගය ඔය වගේ දේවල් මේ ඇවිල්ලා තියෙන සමීකරණ දිහා බලපුවාම අපිට වැදගත් දේවල් දෙකක් තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි මේ මම අවශ්‍ය ගුණය ලියුවේ ඒකාකාර දණ්ඩක කෙලවරින් යන අක්ෂයක් වටා. මේ අවශ්‍ය ගුණය ලියුවේ ඒකාකාර දණ්ඩක මැදින් යන අක්ෂයක් වටා. හැබැයි අවශ්‍ය ගුණ වෙනස්. ඒ කියන්නේ එකම වස්තුවකට උනත් භ්‍රමණය සලකන අක්ෂය වෙනස් කරනකොට අවශ්‍ය ගුණය වෙනස් වෙනවා. ඒ කියන්නේ එකම වස්තුවකට උනත් අවශ්‍ය ගුණ කීපයක් තියෙන්න පුළුවන්. ඒක තීරණය කරන්නේ අපි සලකන භ්‍රමණය සලකන අක්ෂය. දැන් වස්තුවක් ගත්තාම ස්කන්ධය කියන එක ඒ වස්තුව සඳහා නියතයක්. රේඛීය චලිතයේ අවස්ථිතිය රඳාපවතින සාධක අවස්ථිතික ස්කන්ධය ඒ වස්තුව සඳහා නියතයක්. හැබැයි භ්‍රමණ චලිතයේදී වස්තුවක් සඳහා අවස්ථිති ගුණය කියන එක නියත වෙන්නේ නැහැ. භ්‍රමණ අක්ෂය වෙනස් වෙනකොට භ්‍රමණ අක්ෂය අනුව අවස්ථිති ගුණය තීරණය වෙනවා. ඒ වගේ මේ හැම සම්බන්ධතාවයකදීම දුර තියෙන වර්ගයක් විදියට. ඒ කියන්නේ අපි සලකන භ්‍රමණය සලකන අක්ෂය ස්කන්ධවලට දුරින් පිහිටන විදිහට අපි අක්ෂය තෝරගත්තොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා අවශ්‍යති ගුණයේ වස්තුවේ අවශ්‍යති ගුණය වැඩි කරගන්න. අවශ්‍යති ගුණය වැඩි කරන්න පුළුවන් ස්කන්ධයට තියෙන දුර වැඩි වන පරිදි අක්ෂය තෝරගත්තොත්. හරි. අපි මේ වීඩියෝ එක මෙතන නවත්තනවා. ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්න යනවා කෝණික ත්වරණයකින් භ්‍රමණය වෙනකොට කෝණික ප්‍රවේග කොහොමද වෙනස් වෙන්නේ? එක්ක සමීකරණ භ්‍රමණ චලිත සමීකරණ ගැන සහ මේකේ තියෙන ඉතුරු කොටස් ගැන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා.